අයිබෝවන් ඔයාලා මේක තුලා ඉන්නේ සමන්ත ගුරුගේ YouTube channel එකත් එක්ක මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ A level ICT කරන ඔයාලා ගොඩක් වෙලාවට අමතක කරන එහෙම නැත්නම් මග ඇරලා යන SQL ගැන database පාඩමේදී ඔයාට ඉගෙන ගන්න හම්බෙන මේ SQL database එකක් ප්‍රායෝගිකව develop කරන්න පාවිච්චි කරන query language එකක් කියලා තමයි අපි ඉගෙන ගන්න. A level ICT ඒ සාමාර්ථයකට යන්න නම් අපිට මේ SQL කොටස අමතක කරලා ඉස්සරහට යන්න බෑ. හේතුව අපිට සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් මේ database පාඩමෙන් A level විභාගෙදී ලැබෙනවා. ඉතින් database පාඩමෙන් එන සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලබා ගන්න නම් අපි SQL query ටික හරියටම ඉගෙන ගත යුතුමයි. ඉතින් මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා ඔයාලට මේ SQL කොහොමද query run කරලා පහසුවෙන් අපි ඉගෙන ගන්න කියලා. එතකොට පැයකින් අපි SQL cover කරන්න තමයි මේ වීඩියෝ එකෙන් හදන්නේ. එහෙමනම් අපි තවදුරටත් කතා කරන්නේ නැතුව SQL query run කරන්න බලමු. මේ presentation එකත් එක්ක අපි දැන් SQL ඉගෙන ගන්න තමයි හදන්නේ. එතකොට SQL ගත්තට පස්සේ අපි කතා කරන මේ structured query language එක තියෙන අපි පාවිච්චි කරන විධාන එහෙම නැත්නම් අපි කියමු commands කියලා. මෙන්න මේ commands අපි ප්‍රධාන කොටස් වලට වෙන් කරනවා. ඒ වෙන් කිරීමේදී අපි අපේ syllabus එකේ මේ ප්‍රධාන වර්ග දෙකක් ගැන කතා කරනවා. ඒක තමයි DDL සහ DML කියලා කියන්නේ. DDL කියලා කියන්නේ data definition language කියන එක. DML කියලා කියන්නේ data manipulation language කියන එක. එතකොට මෙන්න මේ DDL විධාන සහ DML විධාන වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාවක් ඔයාට තියෙන්න ඕන. මොකද A level paper එකේ MCQ ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙනවා අපිට මෙන්න මේ විධාන ටිකක් දීලා ඒවායෙන් DDL මොනවද DML මොනවද කියලා වෙන්කොට හඳුනා ගන්න තියෙන ප්‍රශ්න. ඒකින්ද මේ DDL සහ DML ගැන චූටි අදහසක් ඔයාට වෙන් කර හඳුනා ගැනීමට මම දෙන්නම්. මෙන්න මේ වගේ DDL කියලා කියන්නේ data definition language කියන්නේ මේ දත්ත අර්ථකථනය කරන්න පාවිච්චි කරන විධාන තමයි මේ DDL කොටස යටතේ වැටෙන්නේ. එතකොට අපි දන්නවා create කියලා කියන්නේ අපි table එකක් හදද්දි නැත්නම් database එකක් හදද්දි පාවිච්චි කරන විධානයක්. එතකොට අන්න ඒ වගේ විධාන අපි DDL කැටගරි එක යටතේ කතා කරනවා. එතකොට create, alter, drop, rename කියන විධානයන් අපි DDL විධානයන් කියලා කියනවා. DML යටතට කතා කරොත් ගොඩක් වෙලාවට මේ දත්ත සමුදායට එහෙම නැත්නම් table වලට වෙනස්කම් කරද්දි තමයි අපි මෙන්න මේ විධාන පාවිච්චි කරන්නේ. එතනින් select කියලා කියන විධානය චුට්ටක් සුවිශේෂී විධානයක් වෙනවා. ඒක අපි දත්ත සමුදායක තියෙන දත්ත වගු වලින් දත්ත තේරීමට තමයි මෙන්න මේ select කියන විධානය පාවිච්චි කරන්නේ. ඒකට insert into, update, delete කියන විධානයන් අපි දත්ත සමුදායේ දත්ත වගු වලට දත්ත ඇතුල් කරන්න, ඊට අමතරව අප්ඩේට් කියන එකෙන් අපි දත්ත වෙනස් කරන්න, දත්ත මකන්න, ඔය වගේ විධාන එතකොට DML කියන යටතට ගැනෙනවා. එතකොට මේ අපි අපේ A level syllabus එකේ ඉගෙන ගන්නේ මෙන්න මේ MySQL කියන DBMS එක ගැන. මොකද DBMS එකක් කියලා කියන්නේ? DBMS එකක් කියලා කියන්නේ database management system එකක්. එතකොට database එකක් කළමනාකරණය කරන්න පාවිච්චි කරන free open source අපි කියන අපිට නිදහසේ ගෙවීමකින් තොරව පාවිච්චි කරන්න පුළුවන් මේ යෙදවුමක් තමයි MySQL කියන්නේ. ඊට අමතරව MySQL අපේ මේ අපි කරන්න යන වැඩේට ගොඩක් ගැලපෙනවා. හේතුව මේ relational DBMS හදන්න නැත්නම් මේ relational database හදන්න උපයෝගී වෙන යෙදවුමක් තමයි MySQL කියන්නේ. ඊට අමතරව මම මේ පහලින් දක්වලා තියෙනවා යාට MySQL පාවිච්චි කරන යෙදවුම් ටිකක් Facebook, Twitter, Airbnb, booking.com ඔය වගේ මේ database ඊට අමතරව ප්‍රසිද්ධ YouTube එක මේ දේවල් MySQL කියන DBMS එක පාවිච්චි කරනවා. ඒක හින්දා මේ අපේ syllabus එකේ අපි මෙන්න මේ structured query language ඉගෙන ගන්නේ
MySQL කියන එක පාවිච්චි කරලා. එතකොට දැනට මේ MySQL ඔයාගේ කම්පියුටර් එකේ නැත්නම් ඔන්න මම දැන් කතා කරන්න හදන්නේ කොහොමද MySQL අපි පාවිච්චි කරන්න පටන් ගන්න. හේතුව දැන් මේක අපි ප්‍රායෝගිකව කරන්න ඕන වැඩක්. එතකොට මම මේ වීඩියෝ එකෙන් උපරිම උත්සාහ ගන්න ඔයාලට මේ ප්‍රායෝගිකව මේ වැඩේ කරන්න උදව් කරන්න. ඉතින් මේ පළමුවෙන්ම අපි දාගන්න ඕන මේ සඳහා WAMP සර්වර් එක දාගත්තොත් අපිට ගොඩක් කරදර අඩුවෙන් MySQL run කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට A-level syllabus එකේ තියෙන මේ PHP පාවිච්චි කරන්නත් නැත්නම් PHP code ලියන්නත් මේ WAMP server එක අපිට උපකාරී වෙනවා. ඒකින්ද ඔයා A-level ICT කරන දරුවෙක් නම් WAMP server එක ඔයාගේ පරිගණකය තුල තිබිය යුතුමයි. ඒතර WAMP කියන එක මේ අකුරු 4 Windows, Apache, MySQL සහ PHP. අතර මේක පැකේජ් එකක්. එතකොට අපේ කම්පියුටර් එක ඇතුලේ තවත් කම්පියුටර් එකක් එහෙම නැත්නම් මේ සර්වර් පරිගණකයක් වැඩ කරන්න පුළුවන් විදිහට සකස් කිරීමක් තමයි මේ අපි කරගන්න හදන්නේ. එතකොට අපේ පරිගණකය ඇතුලේ database server එකක් වැඩ කරනවා මෙන්න මේ MySQL හරහා. ඉතින් ඒකින්ද මේ වැඩේ අපිට මේ පහසුවෙන් කරගන්න WAMP server එක ඉතාමත් සුදුසුයි. අපි Windows මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරනකොට තමයි මේ WAMP server එක භාවිතා කරන්නේ. ඊට අමතරව Linux වගේ මෙහෙයුම් පද්ධතියකදී අපිට option එකක් තියෙනවා XAMPP කියලා X අකුරෙන් පටන් ගන්නෙ. එතකොට මේ ඒක අපිට කියන්න පුළුවන් අර cross platform පහසුකම තියෙනවා කියලා. එහෙනම් WAMP server එක download කරගන්න පුළුවන් ඔයාට. ඔයා Google එකේ search කරලා WAMP server එක download කරගන්න. download කරලා install කරගන්න. සාමාන්‍යයෙන් install කරද්දී ඔයාට පුළුවන් මේකේ මේ 2 version වලට ගියොත් සාමාන්‍යයෙන් capacity එක පැත්තෙන් download කරන්න තියෙන capacity එක ගොඩක් අඩුයි. ඒ වගේම පහසුවෙන් install කරගන්නත් පුළුවන්. ඊට අමතරව 3 version උත් දැන්ට තියෙනවා. මම recommend කරනවා 2 version එකක් ඔයාට ඔයාගේ වැඩේ කරගන්න ප්‍රමාණවත් වෙයි කියලා. ඊට පස්සේ මේ WAMP server එක ඔයා නිවැරදිව install කරගත්තට පස්සේ ඔයාට දැක ගන්න පුළුවන් taskbar එකේ මේ W icon එකක් පෙන්නනවා. WAMP එක run කරන අවස්ථාවේදී ඒ icon එකේ පැහැය කොළ පැහැයක් පෙන්නනවා. ඒ වගේම online කියලාත් අපිට ඒක පෙන්නනවා. ඉතින් අපි ඒ icon එක උඩ click කරාට පස්සේ අපිට මේ වගේ මේ menu එකක් පෙන්නනවා. ඒ menu එකේ MySQL කියන tab එක යටතේ MySQL console කියන එක open කරාට පස්සේ අපිට ගොඩක් වෙලාවට මේ password එකක් ගහන්න ඉල්ලනවා. අපි මේක install කරද්දී password එකක් දුන්නේ නැත්නම් අපිට නිකම්ම enter කරලා අපිට මේ code run කරන නැත්නම් MySQL console එකට යන්න පුළුවන්. ඉතින් ඔයා මේ කොටස දක්වා ඔයාට දැන් මේ වෙලාවේ එන්න බැරි නම් මේ වීඩියෝ එක මෙතනින්ම නතර කරලා ඔයා කරන්න ඕන ප්‍රධානම දේ තමයි මෙන්න මේ WAMP server එක install කරගෙන ඔයාට MySQL console එක open කරගන්න පුළුවන්ද කියලා බලන එක. ඉතින් ඒ සඳහා මොන හරි ගැටලු තියෙනවා නම් මේකේ මේ වීඩියෝ එකේ comment section එකේ ඔයාට දාන්නත් පුළුවන්. එතකොට මට ඔයාට උදව් කරන්න පුළුවන්. ඉතින් අපි ඔන්න වැඩි වේලා ගන්න නැතුව මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ මේ අපිට ටිකක් SQL command ලියද්දී අපි තනින් තන ඉගෙන ගන්නවා. අපි මේ ටිකක් වැඩේ පිළිවෙලකට යමු කියලා මම කල්පනා කරා. ඒකින්ද මම ඉස්සෙල්ලාම මේ මුලින්ම මේ දත්ත සමුදායක් නිර්මාණය කිරීම කියන පියවරෙන් පටන්ගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දත්ත සමුදායක් නැත්නම් මේ MySQL තුල database එකක් අපි කොහොමද නිර්මාණය කරගන්නේ කියලා බලමු. ඒ සඳහා තියෙන විධානය තමයි මම මේ දක්වලා තියෙන්නේ. අපි ඒ සඳහා පාවිච්චි කරනවා create database කියන command එක. එතකොට මම මේ syntax එක තමයි මේවට උඩ දක්වලා තියෙන්නේ. create database name එක තියෙනවා. ඊට පස්සේ අපිට මම පොඩි උදාහරණයක් දක්වලා තියෙනවා create database school කියලා. ඇත්තටම මම මේකේ මේ run කරපු එකේ screenshot එකක් තමයි ඔයාලට දාලා තියෙන්නේ. ඒකේ මම දක්වලා තියෙන්නේ create database company කියලා. එතකොට company කියන database එක හදපු හැටි තමයි මේ screenshot එකේ බලා ගන්න පුළුවන්. එතකොට ඔයා
ගහන database එකේ නම create database. එතකොට create සහ database අතර space එකක් තියන්න වෙනවා. ඊට පස්සේ database එකක් සහ database එකේ නමත් අතර ඔයාට space එකක් තියන්න වෙනවා. ඇත්තටම මේ වගේ දේවල් ඔයාට type කරලා බලද්දී තේරෙනවා වැරදි වෙන තැන් හිමිට හදාගන්න පුළුවන්. ඒකින්ද ගොඩක් අය මේවා type කරද්දී error එකක් දෙකක් එද්දී වැඩේ නතර කරලා දානවා. එහෙම කරන්න එපා. මොකද මේක අපිට මෙන්න මේ console එකකින් වැඩ කරන එකෙන් අපිට පහසුවෙන් මේ code මතක තියාගන්න උපකාරී වෙනවා. ඒකින්ද මේ ඔයා බය නැතුව command දෙන්න වැරදුනට පස්සේ වැරදි හදාගෙන ඉස්සරහට යමු. ඔන්න ඊට පස්සේ මම කියලා තියෙනවා නිර්මාණය කරන ලද දත්ත සමුදාය බලාගන්නේ කොහොමද කියලා. show databases කියන විධානය අපිට දෙන්න පුළුවන්. show space databases. ඇත්තටම මට කියන්න බැරි වුණා මේ හැම විධානයක්ම හැම command එකක්ම අවසානයේදී ඔයාට semicolon එක දාන්න සිද්ධ වෙනවා. semicolon එකෙන් තමයි විධානය අවසන් වෙන්නේ. එතකොට show databases කියන විධානය ඔයා run කරලා බලන්න. එතකොට ඔයාගේ දැනට හදලා තියෙන databases බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් system එකේ මේ already තියෙන databases ටිකකුත් තියෙනවා. ඒකෙන්ද show databases විධානය මුලින්ම දුන්නත් ඔයාට ඒකෙන් බලා ගන්න පුළුවන් database කිහිපයක්. ඊට අමතරව ඔයා හදපු database එකේ ඒ ලයිස්තුවේ තියෙන්න ඕන. ඉතින් මගේ කම්පියුටර් එකේ මම මේ show databases කියන command එක දුන්නට පස්සේ මේ වගේ list එකක් මම හදපු databases සහ system එකෙන් තියෙන databases ටිකක් ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ හදාගත්ත database එක තුලට පිවිසෙන්න ඕන. ඇත්තටම මේ show databases කියන විධානය දුන්නොත් අපිට පෙන්වන්නේ database ටික ඔක්කොම. නමුත් මම යම්කිසි නිශ්චිත database එකකට යන්න පාවිච්චි කරනවා use කියලා විධානය. use කියලා අපි ඊට පස්සේ database එකේ නම ගහනවා. එතකොට සමහර කට්ටිය use database කියලා ගහලා database එකේ නම ගහනවා. එහෙම ගැහුවොත් ඔයාට error එකක් එනවා. ඒකින්ද use database කියන විධානය තමයි මෙතනදී පාවිච්චි කරන්න වෙන්නේ. බලන්න දැන් පහළ මම දක්වලා තියෙනවා use company කියලා මම විධානය දුන්නට පස්සේ database change කියලා ඔයාලට message එකක් එනවා. ඒකෙන් කියන්නේ එතකොට අපි මේ database එක තුලට ගිහිල්ලා තමා තියෙන්නේ. company කියන database එක තුලට ගිහිල්ලා තමා දැන් තියෙන්නේ. ඉතින් company කියන database එකේ දැනට ඔයා හදලා තියෙනවා නම් ඒ කියන්නේ අපි මේ company කියලා මම හදපු එක ඔයා මේ use කියලා ගහලා ගියපු database එකේ දැනට table තියෙනවා නම් ඔයාට දෙන්න පුළුවන් විධානයක් show tables කියලා. එහෙම වුණොත් ඒ database එක ඇතුලේ තියෙන tables බලා ගන්න පුළුවන්. ඇත්තටම අපි මේ කරන්නේ database නම උඩ සාමාන්‍යයෙන් mouse එක click කරන්න දුන්නොත් ඔයාට ඒක click කරලා ඒක ඇතුලේ තියෙන table බලා ගන්නවා වගේ වැඩක් තමයි මේ show tables කියන විධානයෙන් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ගොඩක් වෙලාවට exam වලදී සහ ඔයාගේ වාර විභාගවලදී සාමාන්‍යයෙන් අහන සරල SQL විධානයක් තමයි. හැබැයි ගොඩක් අයට සාමාන්‍යයෙන් මේක ලියා ගන්න අමාරුයි. ඉතින් අපි හරියටම මේක ලියා ගන්න හැටි බලමු. මොකද්ද මේ database table එකක් හදන විධානය. ඉතින් මම මේ ඉහළ දක්වලා තියෙනවා syntax එක. එතකොට syntax එක ඔයාලට මතක තියාගත්තොත් ඔයාට හදන්න කියන ඕනෑම table එකක් ওই විදිහට හදා ගන්න පුළුවන්. අපි පාවිච්චි කරන්නේ create table කියන විධානය තමයි මෙතනදී. එතකොට create space එකක් තියෙන්න ඕනේ එතන table. ඊට පස්සේ අපි table එකට නමක් දෙනවා. table එකට නමක් දීලා වරහණක් ඇරලා අපි column දක්වන්න තමයි ඊට පස්සේ යන්නේ. දැන් මම column name 1 කියලා දාලා තියෙනවා. එතකොට column name එකක් පහළ උදාහරණේ තියෙනවා. උදාහරණයක් හැටියට create table persons කියලා. එතකොට table එකක් හදලා තියෙනවා. ඒකේ column එක නම දාලා තියෙනවා person id කියලා තමයි column name එක දාලා තියෙන්නේ. ඊට පස්සේ int කියලා දාලා තියෙනවා. මොකද්ද මේ int කියලා කියන්නේ මේ අපි දාන column එකේ නැත්නම් මේ දාන ශේෂ්ත්‍රයේ අපි කිව්වොත් database වලින් නම හැටියට කිව්වොත් උපලැකියේ දත්ත ප්‍රවර්ගය නැත්නම් දත්ත වර්ගය තමයි මේ දාලා තියෙන්නේ. int කියලා මේ දාලා තියෙන්නේ integer කියන දත්ත වර්ගයට අයිති කියලා. ඒ වගේ මේකේ length එක කොච්චරක් සීමාවක් දක්වා මේ integer numbers දාන්න පුළුවන්ද කියන එක තමයි මේ දක්වලා තියෙන්නේ. මෙතනදී ඒක 8ක් කියලා දක්වලා තියෙනවා. ඊට පස්සේ එහා පැත්තෙන් තියෙන මේ not null කියන වචනේත් වැදගත්. අපි primary key එකක් වගේ දාන්න යද්දී
primary key එකක් දාන්න යද්දි අපි දන්නවා මේ not null කියන එක විය යුතුමයි හේතුව දැනට ඔයා ඉගෙනගෙන ඇති මේ database දැනුමින් ප්‍රාථමික යතුරක් කියන එක හිස් අගයක් නැත්තම් null value එකක් වෙන්න බෑ ඒක හින්දා මේ person id int not null කියලා දාලා තිනවා අතරම මම මේ කෝඩ් එකේදී නැත්තම් මේ විධානය දෙද්දි බලාපොරොත්තු වෙනවා person id කියන එක මෙන්න මේ වගුවේ ප්‍රාථමික යතුර කරන්න ඒක හින්දා මම not null කියන එක එතනදිත් යොදාගත්තා ඊට අමතරව ඔයාට හිස් අගයන් තියන්න දෙන්නේ නැති ශේෂ්ත්‍රයන් තියෙනවා නම් අන්න ඒවට not null දාන්න පුළුවන් මෙතනදි මම ඊළඟට පාවිච්චි කරලා තියෙන්නේ last name කියන කොලම් එක ඒකට මම වාචා කියන data type එක පාවිච්චි කරලා තිනවා වාචා කියලා කියන්නේ variable character කියන එක variable character ඒ කියන්නේ මෙතනදී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වාචා ශේෂ්ත්‍රයකට දත්ත දාද්දි අකුරු දාන්න පුළුවන් ඉලක්කම් දාන්න පුළුවන් මේ දෙවර්ගයම දාන්න පුළුවන් ඒකින් ඔන්න වාචා 60යි කියලා සීමාවක් මම දීලා තිනවා last name එකට ඒ වගේම මම last name එක not null දීලා නැහැ ඒක හින්දා යම් කෙනෙකුට last name එකක් නැතුව record එකක් enter කරන්න පුළුවන්කම තියෙනවා ඊළඟට first name කියන එක මම වාචා 60ක් දීලා තිනවා ඒ වගේම එක not null කියලා තිනවා ඒකින්ද දත්ත වගුවට දත්ත දාද්දි first name කියන එක අනිවාර්යෙන් enter කළ යුතු දත්තයක් බවට පත් වෙනවා address ඒ වගේම වාචා මම 100ක limit එකක් දීලා තිනවා not null වෙලා තියෙනවා එකත් ඒ වගේම city මම වාචා විතරයි දීලා තියෙන්නේ එතෙන්දි මම ඒකට අනිවාර්ය කරලා නැහැ not null කියලා දීලා නැහැ එතෙන්දි ඊට පස්සේ බලන්න අවසාන වශයෙන්ම වැදගත් වෙන දේ තමයි primary key එක මම දක්වන හැටි primary key කියලා මම දක්වලා තියෙනවා ඒ වගේම අමතක කරන්න එපා මේ දැන් මේ ලියපු කොලම් ටික අවසන් කරලත් ඔයාට කමාවක් දාලා ඊට පස්සේ primary key එක දක්වන්න පුළුවන් primary key කියන වචනේත් අපි primary key කියලා වචන දෙකක් හැටියට තමයි type කරන්නේ primary space එකක් key ඊට පස්සේ අපි primary key එක බවට පත් කරන්න ඕන ශේෂ්ත්‍රය තමයි දක්වන්නේ ඊට පස්සේ person id කියලා එහෙම දක්වනවා. ඉතින් මම මේක run කරපු විදිය console එකේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳට බලන්න මේ කෝඩ් එක දිහා. එතකොට මම ටිකක් දැන් මේක වේගෙන් කරගෙන ගියාට ඔයාලට පුළුවන් මේක නතර කරලා බලන්න. ඒ වගේම ඔයාලට create table විධානයක් දෙද්දී වැරදීමක් වුණොත් ඔයාලට වැරද්ද හදා ගන්නත් පුළුවන්. තව දෙයක් තියෙනවා මෙතන. මේ විධානය මට එක දිගට ටයිප් කරගෙන යන්න පුළුවන්. නමුත් ඔයාලට පේනවා ඇති මම මේ MySQL prompt එක පොඩ්ඩක් මගේ මේ වෙනස් වෙලා තියෙනවා මේ පහළ පේලි වල. හේතුව මම enter key එක press කරා මේ not null කමාවට පස්සේ මේම කරන්න හේතුව තමයි මම ඔයාට මේක ස්ක්‍රීන්ෂොට් එක ගහ ගන්න ඕන හින්දා මට මේ පැහැදිලිව මේක පෙන්වන්න අවශ්‍ය වුණ හින්දා තමයි මෙහෙම මම enter එකක් press කරේ. ඔයාට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට එක දිගට මේක type කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔයාට අපහැදිලිතාවයක් එහෙම තියෙනවා නම් පැහැදිලි කරගන්න ඔයාට enter key එක ඔබන්නත් පුළුවන්. එතකොට ඔයාගේ මේ command එක අවසන් කියලා ඔයාට හඟවන්න වෙන්නේ මෙන්න මේ semicolon එකෙන් තමයි. ඒකින්ද යම් වෙලාවක ඔයා semicolon එක ගැහුවොත් ඔන්න එතකොට එයා මේ MySQL console එකෙන් හිතනවා එයා මේ කෝඩ් එක ලියලා අවසන් කරලා තමයි දැන් ඔයා ඒක enter කරොත් ඔයාට ඒක run කරන්න උත්සාහ කරනවා. එතකොට වැරද්දක් නොතිබුණොත් තමයි මේ වගේ පෙන්වන්නේ. එතකොට බලන්න මේ මට මං customer කියලා table එකක් හදන්න යන අවස්ථාවේදී customer id කියන field එක මම primary key කරලා තියෙනවා. මේකේ query okay කියලා ආවා. ඒ කියන්නේ ගැටලුවක් නැතුව මේ table එක හැදුනා කියලා තමයි කියන්න තියෙන්නේ. මේක චුට්ටක් හොඳට බලලා ඔයත් දැන් මේකම හදන්න ඕනේ. ඔයත් උත්සාහ කරන්න table එකක් හදන්න. ඉතින් ඔයාට field එකෙන් බලා ගන්න පහසු නම් මේ දීලා තියෙන එකක් නිර්මාණය කරගන්න මේ තියෙන වගුවක් නිර්මාණය කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වගුවක් නිර්මාණය කරද්දි මේ check සංරෝධකය පාවිච්චි වෙන්නේ කොහොමද කියන එක මම පොඩ්ඩක් කියලා දෙන්න හදන්නේ. හේතුව මේකත් අපේ මේ විභාගෙදී MCQ ප්‍රශ්නයකින් අහලා තිබුණ මේක ගැන. ඒකයි මම මේ තන්දි මේක කතා කරන්න හදන්නේ. වගුවකට දත්ත දාද්දී දැන් වගුව හදද්දීම අපි තීරණය කරන්න පුළුවන් අපිට මේ වගුවේ යම් ශේෂ්ත්‍රයකට මොන සීමාවක දත්තද දාන්න දෙන්නේ කියලා. මෙතෙන්දී එතකොට බලන්න මේ check කියලා
constraint එකක්. ඒ කියන්නේ මේ සංරෝධකයක් කියලා කියනවා. මේක නිකන් නීතියක් වගේ එකක් දැන් කියලා හිතමු. එතකොට age කියන integer value එක age එකට අපි දත්ත දාද්දි age කියන තීරුවට දත්ත දාද්දි enter කරද්දි 18 හෝ ඊට වැඩි අගයන් පමණයි මේ කියන විදිහට enter කරන්න දෙන්නේ. හේතුව මේ check කියන constraint එකෙන් කියනවා age greater than or equal විශාලතරයි හෝ සමානයි 18 කියලා. ඒකින්ද මෙතනදී ඇත්තටම මේ constraint එකෙන් මේ සංරෝධකයෙන් බලනවා මේ වගුවට දාන මේ කොලම් එකේට දාන දත්තය 18 හෝ ඊට වැඩි integer අගයක් විය යුතුයි කියලා. හරි ඒක චුට්ටක් ඒ විදිහට මතක තියාගන්න මේම දේවලුත් වගු නිර්මාණයේදී පාවිච්චි වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ වගු නිර්මාණයේදී ප්‍රාථමික අතර පාවිච්චි කරන හැටි. ඇත්තටම මම පළවෙනියටම හදපු ටේබල් එකේ primary key එකක් එක තමයි හැදුවේ. ඒකින්ද මම මෙතනදී වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව මම කලින් කතා කරෙත් මෙන්න මේ දේ ගැනම තමයි. primary key කියන එක ඔයාලට අර column ටික අවසන් කරලා අවසානයේදී දක්වන්න පුළුවන්. හැබැයි primary key එක වෙන්න ඕන අපි අර create table කියලා ගහන වගුවේ නම ගහලා bracket ඇතුලේ දාලා තියෙන ශේෂ්ත්‍රයක් පමණයි. හරි. ඊට පස්සේ අපි කතා කරන්න හදන්නේ මේ ආගන්තුක අතුර කොහොමද වගුවකදී හදාගන්නේ කියලා. ඇත්තටම මේක ගැන කියද්දි සමහර අයට ගොඩක් වෙලාවට මේ ආගන්තුක අතුර කියන එක ගොඩක් දරුවන්ට අමතක වෙනවා. මොකද්ද මේ ආගන්තුක අතුරක් කියන්නේ කියන එක. ආගන්තුක අතුරක් කියලා කියන්නේ මොකද්ද? ආගන්තුක අතුරක් කියලා කියන්නේ අපි මේකේ ප්‍රධානම කාර්යය තමයි වගු දෙක අතර සම්බන්ධතාවය ඇති කරන ශ්‍රේෂ්ඨයක් තමයි ආගන්තුක අතුර කියන්නේ. ඒකින්ද relational database එකක නම් ආගන්තුක අතුරු පාවිච්චි වෙන්නම ඕන. හේතුව වගු අතර සම්බන්ධතාවයන් ගොඩනගන්නේ මෙන්න මේ ආගන්තුක අතුරු හින්දා තමයි. එතකොට බලන්න person කියන වගුවේ person ID කියලා ප්‍රාථමික අතුරක් තියෙනවා. මම ඒකට PK කියලා දාලා තිනවා primary key කියලා. එතකොට order details කියලා වගුවක් තියෙනවා. ඒ වගුවේදී person ID කියලා ශේෂ්ත්‍රයක් තියෙනවා. නමුත් ඒ ශේෂ්ත්‍රය ඒ order details වගුවේදී ප්‍රාථමික අතුරක් නෙවෙයි. order details වගුවේදී ප්‍රාථමික අතුර හැටියට තියෙන්නේ order ID කියන ශේෂ්ත්‍රය. එතකොට බලන්න යම් වගුවක ප්‍රාථමික අතුර උදාහරණයකට මෙතනදී person කියන වගුවේ ප්‍රාථමික අතුර තවත් වගුවක ශේෂ්ත්‍රයක් විදියට පාවිච්චි වෙනවා. order details කියන වගුවේදී ශේෂ්ත්‍රයක් විදියට පාවිච්චි වෙනවා. අන්න ඒකින්ද මට කියන්න පුළුවන් person සහ order details අතර සම්බන්ධතාවය ඇති කරන්නේ මෙන්න මේ person ID මගින්. එතකොට order details කියන වගුවේදී person ID කියන්නේ foreign key එක. එහෙම නැත්නම් ආගන්තුක අතුර කියලා කියන්න පුළුවන්. නැවතත් කිව්වොත් යම් වගුවක ප්‍රාථමික අතුර තවත් වගුවක ශේෂ්ත්‍රයක් විදියට භාවිතා කර වෙනවා. ඒ වගේම එම ශේෂ්ත්‍රය මගින් වගු දෙක අතර සම්බන්ධතාවය ඇති කරන විට අපිට කියන්න පුළුවන් අන්න ඒ දෙවෙනි වගුවේදී නැත්නම් මෙතන මේ order details වගුවේදී එකට ආගන්තුක අතුරක් කියලා. හරි. එතකොට ඔන්න ආගන්තුක අතුරක් කොහොමද අපි මේ වගුවක් හදද්දී ආගන්තුක අතුරක් කොහොමද දාන්නේ කියන එක. බලන්න මේ create table කියන විධානය දැන් ඔයාලට හුරු පුරුදුයි. එතකොට ඒකේ තවදුරටත් ඉස්සරහට යද්දී අපිට primary key කියන එකක් දැන් දාන්න පුළුවන්. primary key එක දාන්නත් දන්නවා. foreign key එක දානකොට මොකක්ද කරන්නේ? අපි foreign key කියලා bracket ඇතුලේ අදාළ ශේෂ්ත්‍රය දක්වනවා. ඊට අමතරව ප්‍රධානම වැදගත් වෙන මේ දේ තමයි මේ වගුවේ reference වෙන්නේ නැත්තම් මේ වගුව refer වෙන්නේ මොන වගුවත් එක්කද සහ ඒ වගුවේ මොන ශේෂ්ත්‍රයත් එක්කද කියලා දක්වන්නම ඕන. මෙතනදී එතකොට බලන්න order කියන වගුවයි person කියන වගුවයි අතර සම්බන්ධතාවය ගොඩනගන person ID කියන ශේෂ්ත්‍රය order වගුව සහ මේ හදන්නේ දැන් order කියන වගුව. එතකොට ඒ වගුවේදී person ID කියලා කියන්නේ foreign key එකක් වෙනවා. හේතුව order සහ person කියන වගු දෙක අතර සම්බන්ධතාවය ඇති කරන්නේ
ඕඩර් වගුවේ ඉන්න person ID කියන ශේෂ්ත්‍රය මගින්. අන්න එතකොට ඒක දක්වලා තියෙන්නේ foreign key person ID references person ID කියලා. එතකොට මෙන්න මේ කෝඩ් එක ඔයාට මතක තියාගන්න වෙනවා. එතකොට foreign key කියලා දක්වලා වරහන් ඇතුලේ මොකද්ද foreign key එක කියලා අපි දක්වන්න ඕන. ඊට පස්සේ ඒක references කියන වචනය. එතකොට තව දෙයක් කියන්න ඕන මේ මම references කියන capital දාලා තියෙනවා. ඔයාට ඒක simple වුණත් type කරන්න පුළුවන්. මම මේක මේ keyword එකක් විදිහට පැහැදිලිව පේන්න ඕන හින්දා තමයි capital වලින් type කරලා තියෙන්නේ. එතකොට references person වල person ID. එහෙමනම් ඔන්න ආගන්තුකයා තුරක් කොහොමද දාන්නේ කියන එක මම මේ type කරපු command එක ඔයාලට පහළ දැක ගන්න පුළුවන්. මම හදලා තියෙනවා table එකක් order details කියලා. එතකොට ඒකෙදි බලන්න මම ඒකේ ප්‍රාථමික අතුර හැටියට අරන් තියෙනවා order ID කියන එක. මම ඒකේ foreign key එක විදිහට අරන් තියෙනවා customer ID කියන එක. ඇත්තනම customer ID customer කියන table එකේ ප්‍රාථමික අතුර තමයි. ඉතින් මම එතකොට ඒකේ references කියන එකේ දැම්මා customer ID කියලා. ඇයි අපි මේ වගේ වගු සම්බන්ධ කරන්නේ? මේ වගු දෙක සම්බන්ධ කරාම මට order table එකේදී මේ customer ID එකක් දිහා බලලා කවුද මේ customer කියලා හොයාගන්න ඕන වුණොත් customer ගේ නම හොයාගන්න ඕන වුණොත් customer table එකෙන් බලා ගන්න පුළුවන් customer ගේ නම. ඉතින් වගු අතර සම්බන්ධතාවය ඇති කිරීමේ ප්‍රධාන බලාපොරොත්තු ගොඩක් ගැන ඔයා ඉගෙන ගන්නවා ප්‍රමතකරණය වගේ කොටස් වලදී. අපි දැන් ඒ දේවල් ඔක්කොම දැන් මේ දත්ත සමුදායන් සැලසුම් කරලා වගු සැලසුම් කරලා තමයි දැන් තියෙන්නේ. අපි කියන්නේ මේක දැන් ක්ලීන් එකට අඳුනගෙන තියෙන්නේ. පැහැදිලිව හඳුනගෙන තියෙන්නේ කවුද ප්‍රාථමික වෙන්නේ කවුද foreign එහෙම නැත්නම් ආගන්තුක වෙන්නේ. ඔය දේවල් හඳුනගෙන තියෙන්නේ. ඒකින්ද ඒ plan කරපු ඒවා තමයි ER diagram එකේදී relational schema වලදී කරේ. දැන් මෙතෙන්දී අපි කරන්නේ plan එක implement කරන එක ක්‍රියාත්මක කරන එක. ඉතින් ඔන්න දැන් foreign key එකක් දාන හැටි තමයි මේ කතා කරේ. හොඳම දේ ගොඩක් වෙලාවට ඔයාට මේ කෝඩ් ටයිප් කරද්දී සමහරවිට වරදින්න පුළුවන්. හොඳම දේ උත්සාහ කරන්න ඔයා ටේබල් එකක් හදන්න foreign key එකක් දාන්න. තව දෙයක් තියෙනවා. foreign key එකක් දාන්න යද්දී දැන් මෙතෙන්දී මම දැන් refer කරන්නේ customer කියන table එකනේ. ඒක හින්දා මම customer කියන table එක හදලා තමයි order details කියන table එක හදන්න පුළුවන් වෙන්නේ. හේතුව customer එකේ customer ID ත් එක්ක refer කරන්න නම් customer කියන table එක මුලින් හදලා තිබිය යුතුයි. ඒකින්ද ඔයාට වරදින්න පුළුවන්. සමහරලාට customer හදන්න නැතුව order details දැන් මේ මං හදලා තියෙන විදිහට හදන්න ගියොත් ඔයාට වරදිනවා. හේතුව කියනවා මෙහෙම table එකක් සහ මෙහෙම field එකක් නැහැ කියලා message එකක් error message එකක් එන්න පුළුවන්. ඒකින්ද අර table කතා කරද්දී අපි මේකෙදි මේ parent table එක හදලා තමයි child table එකට යන්නේ. එතකොට අර උඩින් පාවිච්චි කරන අපි refer කරන table එක හදලා තමයි අනිත් table එක හදන්න වෙන්නේ. හරි. ඔන්න ඊට පස්සේ මේ සමහර අවස්ථාවල අපිට වගුව හදාගෙන යන්න පුළුවන්. පස්සේ හිතෙනවා මේ වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ඇති කරන්න අපි foreign key එකක් දාගන්න ඕන කියලා. එහෙම නැත්නම් සමහරලාට අපිට හිතෙනවා primary key එකක් දාගන්න ඕන කියලා. ඉතින් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩ දෙකටම alt table කියන විධානය අපිට ගොඩක් වෙලාවට මේකත් නිතර පාවිච්චි කරන්න ඕන වෙන විධානයක් වෙන්න පුළුවන්. හේතුව යම් අවස්ථාවක field එකක් මග ඇරෙලා වගු වලට ගොඩක් වෙනස්කම් කරන්න පුළුවන්. දත්ත වර්ගය වෙනස් වෙලා ඔය වගේ හේතු හින්දා දත්ත වගු වෙනස් කරන්න අපිට අවශ්‍ය වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට අපි alt table කියන විධානය පාවිච්චි කරනවා. මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ alt table කියලා table එකේ නම දාන්න ඕන. add primary key කියලා primary key එක හැටියට පාවිච්චි කරන ශේෂ්ත්‍රය අපි දානවා. එතකොට මේ primary key එක හැටියට හදන ශේෂ්ත්‍රය මුලින් හදලා තියෙන්න ඕන. ඒ කියන්නේ table එකේ තියෙන ශේෂ්ත්‍රයක් තමයි අපිට primary කරන්න පුළුවන්. ඒ අර අපි අලුතෙන්ම හිතලා ශේෂ්ත්‍රයක් දානවා නම් මුලදීම අපි කරන්න ඕන table එකට ඒ ශේෂ්ත්‍රය add කරගෙන තමයි ඊට පස්සේ ඒක primary කරන්න වෙන්නේ. ඔන්න ඊට පස්සේ අපිට ආගන්තුක ඇතුරක් add කරන්නත්
ඒ විදිහටම තමයි යන්නේ. alt table name එක ඊට පස්සේ add කියලා අපි දෙන්නේ add foreign key කියලා. foreign key එකෙත් අපි අකුරු හරියට type කරන්න ඕනේ. ඒ වගේම foreign සහ key අතර space එකක් තියෙන්න ඕන. ඉතින් ඔන්න ආගන්තුක යතුරු සහ ප්‍රාථමික යතුරු හදුවා වගේම හදිස්සියේ මේ වගේ ප්‍රශ්නයක් ඉඳ මකන්න ඕන වෙනවා. ඒ සඳහාත් පාවිච්චි කරන්නේ alt table විධානයම තමයි. alt table වල drop primary key කියලා පාවිච්චි කරොත් අපිට පුළුවන් ඒක primary key එක මකන්න. එතකොට මෙතනදී පාවිච්චි කරන drop primary key. foreign key එකක් මකන්න alt table එකේ නම drop foreign key කියලා අපිට foreign key එකක් එතකොට පාවිච්චි කරන්න මකන්න පුළුවන්. ඊට පස්සේ මේ වගුවකට තීරුවක් අලුතින් ඇතුළත් කරන්න. දැන් මම කිව්වා සමහරලාට අපි මේ primary key එකක් කරන්න යනවා. හැබැයි ඒ field එක table එකේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ඉස්සෙල්ලාම table එක add කරගෙන ඉන්න ඕන. alt table එකේ නම add කියලා දෙන්න ඕන. මෙතනදී ගොඩක් වෙලාවට අපිට වරද්දිනවා මේ add column කියලා දාන්න ඕනේ නැහැ. add කියලා දීලා ශේෂ්ත්‍රයේ නම දීලා දත්ත වර්ගය දෙන්න පුළුවන් අපිට. ඊට අමතරව දත්ත වර්ගයත් එක්ක අපිට ඒකේ ලිමිට් එක පවා දෙන්න පුළුවන් මෙතනදී. alt table එකේ නම add කියන එක පමණයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපි column එකේ නම නැත්නම් උපලකයේ නම ඊට පස්සේ ඒකේ දත්ත වර්ගය ඊට පස්සේ අපිට length එක කොච්චර සීමාවක්ද කියලා දක්වන්න පුළුවන්. අපිට modify කරන්න ඕන වෙනවා වගුවක තියෙන මොකක් හරි ශේෂ්ත්‍රයක්. ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් modify column කියන විධානය. ඒකත් alt table එක තමයි දෙන්නේ. alt table එකේ නම modify column කියලා දෙනවා. ඊට පස්සේ අපි මේ column එකේ දැන් මෙතනදී බලන්න කරලා තියෙන්නේ කලින් අපි date of birth එකේ date කියලා දාපු එක මෙතනදී year කියන දත්ත වර්ගයට වෙනස් කරගෙන තියෙනවා මේ modify column කියන විධානය පාවිච්චි කරලා. එතන මම මේවා ඔයාට type කරලා මේ දීලා නැහැ. ඔයා උත්සාහ කරලා බලන්න ඒවා කරගන්න. ඊට පස්සේ column එකක් මකන්නත් අපිට අනවශ්‍ය column එකක් තියෙනවා. ඒ column එක මකන්න ඕන පස්සෙත් අපිට පුළුවන් alt table drop column කියලා විධානය පාවිච්චි කරන්න. alt table එකේ නම ඊට පස්සේ drop column යටතේ අපිට drop column කියලා ලියලා ඊට පස්සේ දක්වන්න පුළුවන් මොකද්ද දත්ත වර්ගය කියලා. එතකොට ඔන්න alt table persons drop column date of birth කියලා දාලා තියෙනවා. එතකොට date of birth කියන column එක මකන්න තමයි මෙන්න මේ විධානය පාවිච්චි කරන්නේ. එතකොට මේ බලන්න alt table එක ගොඩක් වගුවක තියෙන දේවල් වෙනස් කරන්න අපිට පාවිච්චි කරපු හැටි ඔයාට මතක තියාගන්න වෙනවා. එතකොට ඔන්න alt table ඒවත් එක මම කියපු දේවල් කතා කරොත් අපි alt table පාවිච්චි කරලා primary key එකක් add කරා, foreign key add කරා, ඊට පස්සේ primary key මැකුවා. කොහොමද අපි කරේ? drop primary key, drop foreign key පාවිච්චි කරා. ඊට පස්සේ alt table අපි add කරා column එකකට column එකක් add කරගන්න අපි add කියන විධානය පාවිච්චි කරා. ඊට අමතරව alt table අපි modify column දීලා column එකක තියෙන දත්ත වර්ගය වගේ වෙනස් කරා. ඊට පස්සේ alt table drop column දීලා අපි මකාගත්ත column එකක්. ඔය වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් alt table විධානය ගොඩක් අවස්ථාවල table එකට වෙනස්කම් කිරීම සඳහා කියලා මතක තියාගන්න ඕන. ඕන දැන් ඊට පස්සේ ගොඩක් වෙලාවට ඔයාට exam වල අහන එකක් තමයි මේක. අපිට ගත්තොත් 2018 paper එකේ මේ ඔයාට insert into විධානයක් run කරන හැටි නැත්නම් type කරන්න නෙමෙයි ඔයාට ලියන්නනේ අහන්නේ. එතකොට insert into එකක් ලියන්න තිබ්බා. ඒකින්ද අපි බලමු කොහොමද insert into විධානයක් හරියට ලියන්නේ කියලා. එතකොට insert into කියන එක පටන් ගනිද්දිම කියන්න ඕන කාරණේ තමයි insert සහ into අතර space එකක් තියෙනවා. නමුත් in සහ to කියන වචනය අතර, ඒ කියන්නේ into කියන එකේ වෙනසක් space එකක් තියෙන්න බෑ. එතකොට ගොඩක් වෙලාවදී ළමයිට වර්ධින එක තමයි insert space එකක් තියලා in ගහලා ආයෙ space එකක් තියලා to කියලා ලියනවා. ඒක වැරදි සම්පූර්ණයෙන්ම into කියන කොටස එකට තියෙන්න ඕන. එතකොට insert into
අපි මොන වගුවටද දත්ත දාන්න යන්නේ කියන එක. ඒ හින්දා වගුවේ නම තියෙන්න ඕන ඊට පස්සේ. ඊට පස්සේ ශේෂ්ත්‍ර නම් ටික මේ ශේෂ්ත්‍ර නම් ටික වගුවේ තියෙන පිළිවෙලටම දැක්වීම තමයි වෙන්න ඕන. ඉතින් උපලැකි මම මෙතන column 1, column 2, column 3 කියලා තුනක් දක්වලා තියෙනවා. ඊට වැඩි ප්‍රමාණයක් දක්වන්න පුළුවන්. ඊට පස්සේ වරහන් ඇතුලේ දාපු column ටික වරහන වහලා values කියලා වරහනෙන් එළිය තියෙනවා. ඒක keyword එකක් VALUES. ඊට පස්සේ අපි ආයේ bracket ඇතුලේ දාන දත්ත ටික දාන්න ඕනේ. ඒවත් අපි පිළිවෙලට දානවා. ඒ වගේම මේ integer දත්තයක් දානවා නම් අපි උද්දෘත දක්වන්නේ නැහැ. අනිත් දත්ත දැමීමේදී අපි integer decimal වගේ දත්ත අපට අවශ්‍ය වෙන්නේ නැහැ උද්දෘත දාන්න. සංඛ්‍යාමය දත්ත දාද්දී නමුත් අනිත් දත්ත අපි දාද්දී අපි හිතමු මොනවා හරි වචනයක් එන්ටර් කරද්දී වාචා මොනවා හරි එන්ටර් වෙනවා. ඒ කියන්නේ අකුරු එන්ටර් කරද්දී ඩේට් එකක් එන්ටර් කරද්දී අපිට පුළුවන් උද්දෘත ඇතුලේ ඒක දාන්න. හරි. එතකොට ඔන්න වගුවට දත්ත ඇතුල් කරන හැටි. මෙන්න මේ විදිහට මම උත්සාහ කරලා තියෙනවා මේ insert into person කියන table එකට මම දත්ත දාන්න තමයි හදන්නේ. එතකොට insert into person ID, last name, first name, address, city. ඔන්න ඔය කියන field ටික තමයි මගේ table එකේ තියෙන්නේ. එතකොට ඒ field වලට දානම values ටික මම values කියලා දාලා මම මේ person ID කියන එක හදද්දි මම int දුන්නේ හින්දා 1 2 3 4 කියලා මම දක්වලා තියෙනවා. මේ ඒවා උඩින් මම දාලා නැහැ, උද්දෘත දාලා නැහැ, නැත්නම් quotes දාලා නැහැ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. අමරසූරිය, උදිත, වලව්වත්ත, එතකොට ඉබ්බාගම ඔය කියන දේවල් ටික මම උද්දෘත ඇතුලේ දක්වලා තියෙනවා. එතකොට ඒවා අපි වාචා කියන වර්ගයෙන් දක්වපු නිසා. ඔන්න එහෙනම් ඔය විදියට insert into විධානයක් දක්වන්න පුළුවන්. ඒකින්ද ඔයා හදපු table එකකට insert into ලියන්න ඔයාට එක command එකක් හරියට ලිව්වට පස්සේ ඔය command එකේ ඉතිරි ඒවා වෙනස් කරගනිමින් තව records add කරගෙන යන්න පුළුවන්. එතකොට හදන වගුවට දත්ත දාන එකට මම හිතන්නේ ඔයා උනන්දු වෙයි. හේතුව වගුවත් එක්ක දත්තත් එක්ක පොඩි දත්ත හැසිරවීම කරද්දී අපි මේ manipulation දේවල් කරද්දී අපිට ඕන වෙනවා දත්ත ටිකක් වගුව ඇතුලේ. ඒකින්ද කම්මැලි නැතුව දත්ත ඔයා හදපු වගුවට දත්ත ටිකක් records ටිකක් add කරගන්න. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා මේ insert into. ඇත්තටම insert into විධානය දෙන ක්‍රම තුනක් තියෙනවා. මම මේ presentation එකේදී ක්‍රම දෙකක් කතා කරනවා. බලන්න මේ දෙවෙනි ක්‍රමයේදී මම කතා කරලා තියෙන්නේ insert into කියන විධානයෙන් පස්සේ දාන්න ඕන වගුව දක්වලා තියෙනවා. දත්ත දාන්න ඕන වගුව. ඊට පස්සේ set කියන වචනේ පාවිච්චි වෙනවා. මෙතෙන්දි තියෙන වාසිය තමයි පුතාලා මේ person ID කියන එක සමාන කරලා මම දාලා තියෙනවා අදාළ දත්තය. ඒකෙන් වෙන්නේ අපිට මේ දත්ත දක්වන මේ field දක්වන අනුපිළිවෙල එහෙම වෙනස් වුණාට කමක් නැහැ. හේතුව මම මේක මේ දත්තය මේ field එකට කියලා දක්වලා තියෙනවා මෙතනදී ක්‍රමානුකූලව. ඒකින්ද වරදින්න තිලුවන් පටලෙන්න පුළුවන් අවස්ථාව ගොඩක්ම අඩුයි දත්ත දැමීමේදී. සමහරලාට එකම වර්ගයේ දත්ත දෙකක් තියෙන අවස්ථාවක field එකක ඒ දෙක මාරු වුණත් අපිට error message එකක් නොපෙන්වා දත්ත ඇතුල් වෙන්න පුළුවන්. නමුත් වැරද්දක් තමයි සිද්ධ වෙන්නේ. ඒකින්ද මෙන්න මේ ක්‍රමයේදී අපිට ගොඩක් වෙලාවට වැරදි අඩු කරගන්න පුළුවන්. දත්ත enter කිරීමේදී සිද්ධ වෙන වැරදි අඩු කරගන්න පුළුවන්. එතන මේ ක්‍රම දෙකෙන් එකක් ඔයා අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න විභාගෙදී ආවම ලියන්න ඕන හින්දා. ඉතින් මේක එච්චර අමාරු නැහැ. insert space එකක් into space එකක් table name එක. ඊට පස්සේ set කියලා දාලා අපිට අර අදාළ field එක සමානයි එහෙම දාන්න පුළුවන්. එතනදි මතක තියාගන්න තමයි integer වලට අපි quotes දාලා ලියන්නේ නැහැ. ඒ කියන්නේ උද්දෘත ඇතුලේ ලියන්නේ නැහැ. අනිත් වාචා වගේ දාපුවා අපි quotes ඇතුලේ තමයි ලියන්නේ. ඊට පස්සේ හදාගත්ත වගුවේ දැන් මම පස්සේ වෙනස්කමක් කරන්න ඕන වෙනවා. මට අපි දාපු මේ හදාගත්ත වගුවට දාපු දත්තවල වෙනස්කමක් කරන්න ඕන වෙනවා. ඔන්න එතකොට මොකද්ද කරන්න කියලා බලමු. ඒ සඳහා අපි පාවිච්චි කරනවා update කියන විධානය. එතකොට update කියලා අපි
අප්ඩේට් කරන්න ඕන ටේබල් එකේ නම දෙන්න ඕන. ඊට පස්සේ අපි set කියන විධානය පාවිච්චි කරනවා. මතක ඇති set කියන එක පාවිච්චි කරා අපි දෙවෙනියට කතා කරපු අර දත්ත ඇතුල් කිරීමේ insert into ක්‍රමයේදීත් මෙතනදී set ඊට පස්සේ අපි contact name කියලා අරන් තියෙන මේකේ column name එක අදාළ column name එක සහ අපි පාවිච්චි කරන්න ඕන value එක. ඒ වගේම තවත් column එක වෙනසක් කරනවා නම් කමාවක් දාලා අදාළ column name එක සහ අදාළ value එක. හැබැයි මේකදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණය තමයි where කියලා එකක් මේකට ඕනෙමයි. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? ඔයා නිකන් කරලා බලන්න ඔයා හදපු table එකේ column name එකට value එකක් set කරන්න මොකක් හරි where condition එක නැතිව. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔයාගේ වගුවේ තියෙන හැම දත්තයක්ම අර අදාළ ශේෂ්ත්‍රය කියන අදාළ ශේෂ්ත්‍රයට අදාළ හැම දත්තයක්ම අදාළ කොලම් එකට අදාළ හැම දත්තයක්ම ඔයා දාන දත්තය බවට පරිවර්තනය වෙනවා. තේරුම් නැත්නම් මෙන්න මෙහෙම කතා කරන්න. contact name කියන එක දැන් මේක දාලා තිනවා TP බණ්ඩාර කියලා. මේ presentation එකේ set contact name TP බණ්ඩාර. එතකොට කවුරු හරි මේ විධානය දුන්න නම් customer table එකේ set contact name TP බණ්ඩාර විදියට මේ where condition එක නැතුව මේ customer table එකේ contact name ඔක්කොම TP බණ්ඩාර බවට පත් වෙනවා. ඔන්න එතකොට ඒක ප්‍රශ්නයක් තමයි. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ එක්කෙනෙක්ගේ නමක් වෙනස් කරන්න. නමුත් මොකද වෙන්නේ? ඒකින්ද මුළු වගුවෙම තියෙන contact name ටික වෙනස් වෙනවා. ඒකින්ද මේ update එකක් කරද්දී where clause එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න වෙනවා. එහෙම නැත්නම් where කියන එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න වෙනවා. ඒක මතක තියාගන්න. ඒකින්ද ඔයාට උත්තරයක් දක්වද්දිත් ඔයාගේ where කොටස අනිවාර්යෙන් තියෙන්න ඕන. එතකොට බලන්න මම මේ වගුවේ දත්ත නවීකරණය කරන්න හදන්නේ. මෙතනදී මම පළවෙනි රෙකෝඩ් එක තියෙනවා person id එක 1122 වෙන එයාගේ last name එක පෙරේරා first name එක විමල් කියලා තියෙන්නේ. මට දැන් ඕන වෙනවා අමල් කියලා වෙනස් කරගන්න first name එක විමල් වෙනකොට අමල් කියලා වෙනස් කරගන්න. එතකොට ඒ සඳහා update person කියලා තියෙනවා set first name එක මම මොකද කරලා තියෙන්නේ සමානයි අමල් කියලා දාලා තියෙනවා. හැබැයි මම සැලකිලිමත් වුණා where clause එක දාන්න where person id සමාන ලකුණ 1122. හරි. එතකොට මෙතන 1122 උද්ෘතය අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව එයා integer එකක් නිසා. ඉතින් ඔන්න 1122 දාපු හින්දා මට එනවා query okay කියලා. ඒ වගේම one row affected කියලා එනවා. එක පේලියකටයි මේක බලපෑවේ කියලා. ඔයා where clause එක දැම්මේ නැත්නම් ඔයාගේ තියෙන මේ හැම row එකකටම මේක බලපානවා. එහෙම වුණොත් මගේ මේ උඩ තියෙන වගුවේ හැමතැනම first name එකට අමල් එනවා where clause එක පාවිච්චි නොකළා නම්. where clause එක පාවිච්චි නොකරම error එන්නේ නැහැ. හැබැයි අර කියන දේ අපේ දත්ත වගුවට සෑහෙන දුරට බලපානවා. සෑහෙන දුරට කියන්නේ අනිවාර්යෙන් බලපානවා. හරි. එතකොට ඊට පස්සේ අපි බලමු වෙනස් කරාට පස්සේ ඔයාලට දැක් ගන්න පුළුවන් මේ 1122 person id එක වෙන first name එක අමල් කියලා ඔන්න වෙනස් වෙලා තියෙනවා. output එක මම දැන් ඔයාලට මේ screenshot එකෙන් පෙන්නලා තියෙනවා. අපි බලමු උපලැකියාන දත්ත කොහොමද table එකකින් මකන්නේ. එහෙම නැත්නම් record එකක් කොහොමද table එකකින් මකා දමන්නේ කියලා. එතකොට ඒ සඳහා විධානය දෙන්න පුළුවන් අපිට delete from කියලා. අපි දත්ත මකන්න ඕන එහෙම නැත්නම් record එක මකන්න ඕන table එකේ නම දෙනවා. ඊට පස්සේ මේකෙදිත් මෙන්න මේ where කියන condition එක නැත්නම් where කියලා අපි ඊට පස්සේ දෙන condition එක අනිවාර්යෙන්ම තිබිය යුතුමයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? delete from කියලා table එකේ නම විතරක් තිබ්බනම් වෙන්නේ මොකද්ද? මෙතෙන්දී හැම record එකක්ම table එකේ මැකිලා යනවා. ඔයා delete from කියලා table නම විතරක් දැම්මොත්. ඒකින්ද where condition එකේ දාන customer id කියලා දැන් මෙතන මම දාලා තියෙන්නේ customer id equal 1 කියලා තියෙන්නේ. එතකොට customer id එකට සමාන වෙන record එක විතරයි මේ විදියට delete කරන්න කියලා මේකෙන් බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදියට අපිට පුළුවන් record එකක් මකන්න. එතකොට මතක තියාගන්න ඕන කාරණය තමයි where කියලා අපිට කොන්දේසියක් දාන්න ඕන අදාළ
කොන්දේසිය තෘප්ත වන රෙකෝඩ් එක විතරයි එතකොට මැකිලා යන්නේ. දත්ත සමුදායකින් දත්ත තේරීම කරන්නේ කොහොමද කියන එක. එතකොට දත්ත සමුදායකයකින් දත්ත තෝරන්නේ කොහොමද කියන එක. මේ සඳහා පාවිච්චි කරනවා select කියන විධානය. ඇත්තටම මේ database එක වැඩ කරද්දි මේ select කියන command එක අපිට ගොඩක් වෙලාවට ඕන වෙනවා. select කරද්දිත් අපිට පුළුවන් අපි පාවිච්චි කරන මේ වගුවෙන් අපිට සියලුම ෆීල්ඩ් ටික පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ෆීල්ඩ් කිහිපයක් විතරක් පෙන්වන්න පුළුවන්. එතකොට මම පෙන්වන්නම් ඔයාලට කොහොමද අපි ෆීල්ඩ් කිහිපයක් තෝරගන්නේ සහ ෆීල්ඩ් ඔක්කොම තෝරගන්නේ කියලා. ඒ සඳහා අපිට පුළුවන් ෆීල්ඩ් කිහිපයක් තෝරගන්න අවශ්‍ය වෙලාවදී select කියන නමට select කියන විධානයට පස්සේ අපිට පුළුවන් column name කිහිපයක් දක්වන්න column නමක් දාලා කමා තව column නමක් දාලා from කියලා අපිට table එකේ නම දක්වන්න පුළුවන්. එතකොට බලන්න මම මේ දක්වලා තියෙන්නේ select first name, last name from person කියලා. එතකොට මම first name සහ last name පමණයි මේ වගුවෙන් තෝරගන්නේ. එතකොට ඔයාලට පුළුවන් බලා ගන්න output එකේ first name සහ last name කියන ශේෂ්ත්‍ර පමණයි output එකේ පෙන්වන්නේ. ඊට පස්සේ මට පෙන්වන්න පුළුවන් select තරුව from person කියලා දක්වලා තියෙන එකේදී මේ තරුව කියන එකෙන් කරන්නේ ඇත්තටම වගුවේ තියෙන සියලුම ශේෂ්ත්‍ර නැත්තම් සියලුම උපලැකි අපිට සිලෙක්ට් කරනවා නැත්තම් තෝරා දෙනවා. එතකොට ගොඩක් අය මේක වරද්දවා වටහා ගන්නවා සියලුම රෙකෝඩ් එහෙම නැත්තම් සියලුම උපලැකියාන තමයි පෙන්වන්නේ මේකෙන් කියලා. ඇත්තටම එහෙම නෙමෙයි මෙතනදි වෙන්නේ සියලුම ෆීල්ඩ් එහෙම නැත්තම් සියලුම ශේෂ්ත්‍ර සියලුම උපලැකි තමයි ඔයාට සිලෙක්ට් තරුව මගින් අදාළ වගුවෙන් පෙන්වන්නේ. එතකොට මේ select asterisk නැත්තම් තරුව from person මගින් person කියන වගුවේ තියෙන ඔක්කොම field ටික බලා ගන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඊට පස්සේ ඔන්න සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙනවා වගුවක තියෙන මේ repeat තියෙන දේවල් මග ඇරලා අපිට මේ repeat නැතිව දෙයක් select කරගන්න. උදාහරණයක් හැටියට දැන් මම මේ පහළ දක්වලා තියෙනවා මට ඕන වෙලා තියෙනවා මේ මගේ person කියන වගුවේ ඉන්නේ මොන නගරවල කට්ටියද කියලා බලා ගන්න. එතකොට මම select distinct කියන command එක use කරලා තියෙනවා මෙතනදී select distinct city. එතකොට මෙතනදී සමහර වෙලාවට මගේ වගුවේ කුරුණෑගල ඉන්න කට්ටිය නැත්තම් city කුරුණෑගල වෙච්ච අය කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. සිටි ඉබ්බාගමුව වෙච්ච අය කීප දෙනෙක් ඉන්න පුළුවන්. සිටි රාජගිරිය අය කීප දෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි මෙන්න මේ select distinct කියන විධානයේ හින්දා මට පෙන්වන්නේ එක නගරයක් එක වාරයක් විතරයි. හේතුව repeats අයින් කරලා තමයි මේ distinct මගින් පෙන්වීම සිද්ධ කරන්නේ. මේකත් මට මතකයි එක A level pass paper එක තිබුණා. ඉතින් ඒක හින්දා මම මේ විධානය ගැන ඔයාට යම් සැලකිලිමත් වීමක් වෙන්න ඕනේ කියන එක තමයි අදහස් කරන්නේ. ඉතින් distinct විධානයෙන් අපිට එතකොට මේ ඩුප්ලිකේට් නැතිව වෙනස් අගයන් පෙන්වන්න පුළුවන් කියන එක තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ select එකම අපිට ඕන වෙන where clause එක ගැන ඇත්තටම මම where clause එක ගැන ඔයාට පැහැදිලි කිරීමක් කරා පොඩි update කියන විධානයයි delete කියන විධානයයි අපි පාවිච්චි කරද්දී එතකොට where clause එක අනිවාර්යෙන් තියෙන්න ඕන මේ අවස්ථා දෙකේදී කියලා මම කිව්වා. මොන අවස්ථා දෙකේදීද delete සහ update කියන ඒවා පාවිච්චි කරද්දී අපිට අවශ්‍යයි කිව්වා where clause එක. ඉතින් ඒ වගේම where clause එක අපිට මේ උපලැකියාන තේරීමට එතකොට අපිට අවශ්‍ය රෙකෝඩ් තෝරලා ගන්න යම් කොන්දේසියක් මත තෝරගන්න ඊට පස්සේ යම් අගයන් මත තෝරගන්න ওই වගේ දේවල් වලට where clause එක පාවිච්චි කරන්න පුළුවන්. අපි where එකත් එක්ක පාවිච්චි කරන ගොඩක් දේවල් ගැන ඉස්සරහට කතා කරනවා. දැන් මම මේ දක්වලා තියෙන්නේ උපලැකි කීපයක්. select order id customer id කියන උපලැකි දෙකක් select කරලා තියෙන order details කියන වගුවෙන් එතෙන්දී customer id එක 55යි 44ට සමාන අවස්ථාව විතරයි මම select කරලා තියෙන්නේ. එතකොට order දාපු customerලා කීප දෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි මම මෙතෙන්දී select කරලා අරන් තියෙන්නේ customer id එක 55යි 44 වෙන අය පමණයි. එතකොට කෙනා පමණයි. ඊට පස්සේ මේ
ඊළඟට මම කතා කරලා තිනවා select තරුව. එකෙන් එතකොට ඔයාලා දන්නවා select තරුව කිව්ව ගමන් fields ටික ඔක්කොම මේකේ පෙන්නනවා. එතකොට order details කියන වගුවෙන් තමයි එකක් select කරන්නේ. ඒ වගේම custom ID එක අර විදිහට ගන්නවා. මෙතනදී වෙනස තමයි අර ඉහළ table එකට සහ පහළ එක අතර වෙනස වෙන්නේ. ඉහළ එකේ ශේෂ්ත්‍ර දෙකක් පමණයි පෙන්වන්නේ. උපල එකේ දෙකක් පමණයි. පහළ එකේ මේ වගුවේ තියෙන සියලුම ශේෂ්ත්‍ර ටික පෙන්වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔන්න where condition එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් operators ටිකක් ගැන තමයි මම කතා කරන්නේ. එතෙන්දී සමාන ලකුණ, විශාලතර ලකුණ, කුඩාතර ලකුණ, විශාලයි හෝ සමානයි ලකුණ, කුඩා හෝ සමානයි ලකුණ, අසමාන ලකුණ, ඒ වගේම between කියන එක, like කියන එක අපි ඉස්සරහට කතා කරනවා, in කියන එක ඔන්න වගේ ගොඩක් අපිට ව්‍යා එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඇත්තටම ඔයාලට මේ මෙහෙයුම් කාරක ගොඩක් ඒවා සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. ගොඩක් programming languages වලත් ඔයාලට මේක පාවිච්චි කරන හින්දා like කියන එක මම ඉස්සරහදී කතා කරන්න පාවිච්චි බලාපොරොත්තු වෙනවා slide එකක. between කියන එක එතකොට මොන හරි පරාසයක් තුල තියෙන දේවල් අපිට ගන්න ඕන නම් between කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් අපිට ගොඩක් වෙලාවට database වලදී වාසිදායක වෙන එකක් තමයි මේ between කියන එක. හරි අපි බලමු ඊට පස්සේ මෙන්න මේ and එකක් කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක. අපි හිතමු මට ඕන වෙනවා මේ අපේ මගේ customers කියලා database table එකක් තියෙනවා. table එකක් data table එකක්. ඒකේ ඉන්න අයගෙන් country එක ශ්‍රී ලංකා සහ city එක කුරුණෑගල වෙන customers ලගේ ඔක්කොම මේ field ටිකත් එක්ක select කරලා ගන්න ඕන නාම select තරුව දාලා තියෙනවා. එතකොට ඔක්කොම fields ටික පෙන්නනවා. මට එතකොට මෙතනදී පෙන්වන්නේ country එක ශ්‍රී ලංකාව වන සහ city එක කුරුණෑගල වෙන අය පමණයි. එතකොට and එකේදී තියෙන දේ තමයි අපි දන්නවා and gate එකේදී දෙපැත්තම නැත්නම් ආදානයන් සියල්ල සත්‍ය වුණොත් විතරයිනේ ප්‍රතිදානය සත්‍ය වෙන්නේ. ඒ වගේ මෙතනදී මේ තියෙන කොන්දේසි දෙකම සත්‍ය වුණොත් විතරයි අපිට මේකේ අදාළ output එක එන්නේ. එතකොට ඒකින්ද රට ශ්‍රී ලංකාව වෙන country ශ්‍රී ලංකාව වෙන city කුරුණෑගල වෙන record විතරයි එතකොට මෙතනදී මට පිටතට පෙන්වීම සිද්ධ වෙන්නේ. හරි ඊට පස්සේ අපි බලමු O කියන එක. O කියන එක එතකොට and එකේ දෙකම සත්‍යද කියලා බැලුවා. O එකේදී අපි දන්නවා එකක් සත්‍ය වුණොත් අපිට ඇති. ඉතින් එතකොට මේකේ මම දාලා තිනවා මේ select තරුව from customers. එතකොට customer කියන වගුවෙන් ඔක්කොම fields පෙන්නනවා. where city තිස්සමහරාම O city equal කුරුණෑගල කියලා. එතකොට මෙතනදී city එක තිස්සමහරාම වන අයත් අහු වෙනවා. ඒ වගේම city එක කුරුණෑගල කියලා එන අයත් දෙගොල්ලෝ මට records මේ select එකෙන් තෝරා දෙනවා. ඊට පස්සේ අපි බලමු not එක. not එක පාවිච්චි කරන්න හැටි. එතකොට not කියන එකේ gate එකෙන් වෙන දෙයම තමයි අපිට මෙතනදී මම පාවිච්චි කරනවා select තරුව from customers where not city equal කුරුණෑගල. එතකොට කුරුණෑගල නොවන අය ටික අපිට records බලා ගන්න පුළුවන්. මෙන්න මේ not කියන තාර්කික මෙහෙයුම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න aggregate function ටිකක් ඊට පස්සේ මට තියෙනවා කතා කරන්න. aggregate කියලා කියන්නේ මොන හරි දේවල් වලින් දැන් මෙතන මේ අගයක් ලබා ගැනීමක් සිද්ධ කරන function වලට අපිට කියන්න පුළුවන්. මෙතනදී දැන් මේ පාවිච්චි කරලා තියෙන්නේ අපිට ඔයා සාමාන්‍යයෙන් මේ Excel වලත් දන්නවා min සහ max කියන function පාවිච්චි කරනවා. මෙතනදිත් මේ database එකටත් අපිට මේ SQL වලදී min සහ max function පාවිච්චි කරන්න පුළුවන්. select එකත් එක්ක select min කියලා දාලා අපි ශේෂ්ත්‍රයක් තෝරන්න පුළුවන්. ඒකට අපි තෝරන්නේ අංකමය වශයෙන් තියෙන ශේෂ්ත්‍රයක් තමයි තෝරන්න වෙන්නේ. එතකොට මේ කියන්නේ numbers මොන හරි තියෙන ශේෂ්ත්‍රයක්. එතනදී මේ unit price කියන ශේෂ්ත්‍රය අපිට දාලා තියෙනවා from product where supply id දාලා supply id එකක් දාලා තියෙනවා 22යි 33 කියලා. එතකොට මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? මේ අදාළ supplier විසින් සපයනු ලබන කුඩාම unit price එක දෙන item එක නැත්නම් කුඩාම unit price එක තියෙන item එක අපිට තෝරලා දෙනවා මේ යම් වගුවකින්. වගුව තමයි product කියන වගුවේ. එතකොට මේ query එක run වෙලා මේ select එක run වෙලා අපිට
කුඩාම අගයක් ලබා දීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ max එකෙන් ඒකේ අනිත් පැත්ත අපිට විශාලතම අගයක් ලබා ගන්න පුළුවන්. කලින් විදිහටම අපිට ව්‍යා කොන්දේසිය ඇතුලේ දෙන්න පුළුවන් මොකක් හරි කොන්දේසියක් මෙන්න මේක දීලා තිනවා supply ID කියලා supply ID අංකයක්. එතකොට ඒ අදාළ supplier තමයි පරීක්ෂා කිරීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා මේ count එකක් select count කියන function sum average කියන ඔය කියන aggregate function ටිකක් තමයි මෙතනදී අපි කතා කරන්නේ. එතකොට මේ count වලින් අපි දන්නවා අපිට යම් සංඛ්‍යාවක් ගන්න පුළුවන්. එතකොට මෙතනදී අපිට යම් ශේෂ්ත්‍රයක දක්වලා තියෙන සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. මෙතනදී ඒ වගේම ව්‍යා කොන්දේසිය හරහා අපිට යම් පාලනයක් ලබා ගන්න පුළුවන් ව්‍යා කොන්දේසියත් එක්ක. එතකොට select count අපිට product ID කියන එක දෙන්න පුළුවන්. product ID එකේ ප්‍රමාණය අපිට ගන්න පුළුවන් supplier ID 22.33 විසින් සපයනු ලබන product ID ටික අපිට ලබා ගන්න පුළුවන් මේ select count කියන විධානය පාවිච්චි කරලා. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මෙතනදී ලැබෙනවා select count කියන එක මම දාලා තියෙනවා order ID කියන එක order details එකෙන් customer ID 5544 කියන. එතන මේ customer විසින් දාලා තියෙන orders ගාන බලා ගන්න පුළුවන් මෙන්න මේ query එක. එතකොට ගොඩක් වෙලාවට අපි කල්පනා කරන්න පුළුවන් මේ මොකටද මේ වගේ function එකක් පාවිච්චි වෙන්නේ කියන එක. එතකොට මෙතනදී අපිට කියන්න පුළුවන් මෙන්න මේ order දාන customer ල ගාන හොයාගන්න ඕන නම් මේ customer ID 5544 කියන customer විසින් orders දාලා තිනවා දෙකක් කියලා සංඛ්‍යාත්මකව ලබා ගන්න පුළුවන් අපිට තේරීම select වලින්. එතකොට ඔන්න count එකෙන් කරන දේ තමයි ඒ දැක්කුවේ. sum එකෙන් අපිට එකතුවක් හැටියට ගන්න පුළුවන් යම් column එකක. එතකොට මම මෙතන දක්වලා තියෙනවා මේ මගේ run කරපු query එකම පෙන්නන්නම්. මගේ order details වල තියෙනවා value කියලා නැත්නම් total value කියලා field එකක්. එතකොට ඔයාලට දැක් ගන්න පුළුවන් මේක ඔයාගේ දකුණු අත පැත්තේ කොනේම තියෙන total value කියන field එක. එතනදී මම query එකක් දාලා තියෙනවා බලන්න select sum total value. එතකොට total value වල එකතුවක් ගන්න හදනවා. එතනදී බලන්න where clause එකේ දීලා තියෙනවා customer ID 5544. එතකොට 5544 කියන එක බලන්න 5544 කියන customer ගෙන් ඇවිල්ලා තියෙනවා total value දෙකක්. එකක් තමයි 312 එකක් තමයි 125. එතකොට ඒ අගයන් දෙක එකතු කරලා 437යි කියලා මට output එකක් දෙන එක තමයි මෙන්න මේ select sum එකෙන් කරලා තියෙන්නේ. එතකොට එකතුවක් තමයි මේ අපිට ලබා දීලා තියෙන්නේ. මම දීලා තියෙන කොන්දේසියට අනුව. ඒ කියන්නේ where එකේ දීලා තියෙන කොන්දේසියට අනුව එකතු කිරීමක් හැටියට ලබා දෙනවා. ඊට පස්සේ average එකත් ඔය count සහ sum වගේම තමයි අපිට දෙන්න පුළුවන් එක ශේෂ්ත්‍රයක්. ඒ ශේෂ්ත්‍රයට අදාළව average එක ලබා ගන්න පුළුවන්. එතකොට මම බලන්න මේකේ query එක run කරලා තියෙනවා මේ විදියට. ඒකේදී බලන්න මම ඉස්සෙල්ලාම ඔයාලට පෙන්නලා තියෙනවා select asterisk ගහලා from order details කියලා මේ order details වගුවේ තියෙන record ටික. ඊට පස්සේ මම කරලා තියෙනවා select avg average කියන එක අපි average avg function එක පාවිච්චි කරන්නේ. total value වල average එක ගන්න උත්සාහ කරලා තියෙනවා order details වගුවෙන් customer id එක 5544 වන. එතකොට මේ average එක ලබාගෙන තියෙන වාට දැන් බලා ගන්න පුළුවන් 312යි 125යි එකතු කරලා ඒක නැවත දෙකට බෙදීමෙන් තමයි මේ 218.5 කියන average එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔන්න දැන් අපි කතා කරා මම ටිකක් ඉක්මනින් මේ ටික කතා කරගෙන ගියේ. avg එක තමයි දැන් කතා කරේ. ඊට කලින් අපි කතා කරා sum එක. ඊට කලින් අපි count එක කතා කරා. එතකොට මේ function හැම එකක්ම අපිට සංඛ්‍යාත්මකව දාන ඒව සඳහා පාවිච්චි කරන්න පුළුවන්. අපිට average sum කියන ඒවා සහ max min කියන ඒවල් පාවිච්චි කරන්න පුළුවන් සංඛ්‍යාත්මකව දාන ඒවට. count එක නම් අපිට ඕනම සංඛ්‍යාවක් ගණන් කරලා ගන්න ඕනම ශේෂ්ත්‍ර වර්ගයකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ අපි select පාවිච්චි කරද්දී අපිට අවශ්‍ය වෙනවා සාරාංශගතව යම් දේවල්
බලා ගන්න කාණ්ඩ විදියට. එතකොට ඒ සඳහා අපි පාවිච්චි කරනවා group by කියන විධානය. මේක ගොඩක් වෙලාවට ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ where clause එකටත් පස්සේ. where condition එකටත් පස්සේ තමයි group by එක බලා ගන්න පුළුවන් ඉන්නේ. එතකොට මෙතෙන්දි මම බලන්න කරලා තියෙනවා මේ කියන මේ command එකක් දීලා තියෙනවා count එක customer id count එකක් මම ගණනය කරන්න අරගෙන තියෙනවා. ඒ වගේම මම එළියට පෙන්වන්න හදනවා count customer id count එක සහ country එක රට ඒවා from customer කියන table එකෙන් group by කරලා තිනවා country. එතකොට මට බලා ගන්න පුළුවන් යම් රටකින් කොච්චර customers ලා ඉන්නවද කියන එක මේ වගුව තුල බලා ගන්න ලියපු විධානයක් තමයි මේ group by පාවිච්චි කරලා අරන් තියෙන්නේ. එතකොට මේක ඇත්තනම් පහසු වෙනවා අපිට රටවල් හැටියට ඉන්න customers ලා ගන්න table එකකින් හොයාගන්න ඕන උනොත් මෙන්න මේ query එක අපිට run කරන්න පුළුවන්. එතෙන්දි group by වලින් කරන්නේ අර රටවල් හැටියට සාරාංශගතව වෙන් කිරීමට අපි කාණ්ඩ කිරීමට තමයි group by විධානය පාවිච්චි කරන්නේ. මම ඊළඟට තියෙන order by කියන එකත් කතා කරලම ඔයාට මේ query එකක් run කරපු එක ගැන කතා කරන්න. order by වලදී අපිට පුළුවන් සංඛ්‍යාත්මකව තියෙන field එකකින් අපිට පුළුවන් ආරෝහණ හෝ අවරෝහණ ආකාරයට සකස් කරගන්න. ඒතර ආරෝහණ ආකාරයට සකස් කරනවා කියන්නේ අපි ascending order එකට ඒ සඳහා අපි මේකෙදි keyword එක හැටියට ASC කියන වචනේ පාවිච්චි කරනවා. අවරෝහණ හැටියට පාවිච්චි කරද්දී අපි DESC කියන වචනේ descending කියන වචනේ කෙටි කරපු des කියන විදියට DESC පාවිච්චි කරනවා. එතකොට බලමු මෙතනදි මම මේ customer ලගේ count එකක් අරගෙන තිනවා country wise. එතකොට ඒක group by කරා කලින් එකේ විදියටම group by කරපු එක අපි order by කරලා තිනවා customer id එකෙන්. එතකොට අපිට customer id එකෙන් des කියලා දාලා තියෙන හින්දා descending order එකට එහෙම නැත්නම් customer id එකෙන් අවරෝහණ පිළිවෙලට මේක වර්ග කරලා අපිට බලා ගන්න පුළුවන්. එතකොට මම run කරපු query බලන්න මේක අර ඔයාට උදාහරණයක් දැන් කලින් පෙන්නපු එකට වඩා චුට්ටක් වෙනස්. නමුත් ඒ කාර්යය තමයි සිද්ධ වෙන්නේ. මෙතනදී මම කරලා තියෙන්නේ count එක අරන් තිනවා person id කොච්චර persons ලා ප්‍රමාණයක් ඉන්නවද කියලා බලා ගන්න. city wise තමයි අපි දැන් group by කරලා තියෙන්නේ. බලන්න මෙතනදී මම දක්වලා තියෙනවා සාමාන්‍ය විදිහට මේක ඇවිල්ලා තියෙන්නේ order by එක සාමාන්‍ය ක්‍රමයට එහෙම නැත්නම් default තියෙන්නේ මේකේ ascending ක්‍රමය. ඒ කියන්නේ ඔයා order by කියලා මොකුත් ගැහුවේ නැත්නම් order by කියලා ගහන්න ඕන මේ ශේෂ්ත්‍රය ගහන්න ඕන. නමුත් අර des කියන වචනේ ගැහුවේ නැත්නම් ඔයාට එන්නේ ඒක default විදිය තමයි ascending order. ඒක නැත්නම් ASC කියලා තියෙන විදියට එතෙන්දි බලා ගන්න පුළුවන් ආරෝහණ පිළිවෙලට මේ count එක කාණ්ඩ වෙලා තියෙනවා. මගේ මේ තියෙන person කියන table එකේ ඉබ්බාගමුවේ ඉඳලා ඉන්න person ලා එක්කෙනා බැගින් රාජගිරිය වාරිපොළ කුරුණෑගල කියලා සිටි දාපු persons ලා 3 දෙනෙක් ඉන්නවා කියන එක තමයි මේකෙන් පෙන්වන්නේ. එතකොට ඊළඟදී මම පාවිච්චි කරලා තියෙනවා මේ order by එක descending කරලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් order එක count එක වැඩිම අගේ ඉඳලා අඩුම අගයට order යන order එකට හරි ගහලා මේ සකස් වෙලා තියෙනවා. ඉතින් එතෙන්දි බලා ගන්න පුළුවන් කුරුණෑගලින් 3 දෙනෙක් හිටවින්ද ඒ රෙකෝඩ් එක උඩටම තියෙනවා කියලා. select statement එකත් එක්ක කොහොමද like function එක පාවිච්චි කරන්නේ? like function එකෙන් අපි බලන්නේ අපි යම් දෙන නිර්ණායකයක්. ඒතර අපි දන්නවා where එකේ තමයි අපි ගොඩක් වෙලාවට මේ කොන්දේසි නිර්ණායක දෙන්නේ. ඒතර where කියන කොටස යටතේදී like එක පාවිච්චි කරද්දී උදාහරණයක් හැටියට කිව්වොත් ඔයා phone එකේ ඔයාගේ contact list එක search කරද්දී ඔයාට යම්කිසි නමක මුල් අකුරු කිහිපය මතක නම් ඔයා මුල් අකුරු කිහිපය type කරද්දී ඔයාට ලබා ගන්න පුළුවන් ඒ මුල් අකුරු වලින් අදාළ නැත්නම් ඒ මුල් අකුරු වලින් එන නම් ටික ඔයාට ඉක්මනින් search කරලා ලබා ගන්න පුළුවන්. ඉතින් database වලදීත් වැඩ කරද්දී මේ වගේ searching සඳහා වැදගත් වෙන function එකක් තමයි මේ like function එක. එතකොට like function එකත් එක්ක මේ percentage sign එකත්
ඒ වගේම මේ underscore එකත් කියන දෙකම පාවිච්චි වෙනවා. දැන් මම මේ උදාහරණයක් හැටියට පහළ දක්වලා තියෙනවා බලන්න. select තරුව from customer where customer name like කියලා S අකුරත් එක්ක ප්‍රතිශත ලකුණ තියෙනවා. එතකොට මේකෙන් අදහස් කරන්නේ S අකුරෙන් පටන් ගන්න ඕනෑම නමක් මේ තෝරා දෙන්න කියන එක තමයි මේ කියලා තියෙන්නේ. එතකොට S අකුරෙන් පටන් ගන්න නම් සියල්ල මේ select එකට අපිට output එක හැටියට එනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ප්‍රතිශත ලකුණෙන් කියවෙන්නේ මොකක්ද කියලා ඔයාලට තවදුරටත් විස්තර කරොත් මේකෙන් කියන්නේ අපිට මේ ප්‍රතිශත ලකුණ පාවිච්චි කරලා අකුරු බිඳුව නැත්නම් ඒ කියන්නේ ශූන්‍ය කියලා තියෙන්නේ අකුරු නැතිව හෝ අකුරු එකක් හෝ ඊට වැඩි ගණනක් තියෙන සෙවීමක් කරන්න පුළුවන් අපි අදාළ අකුරකින් පටන්ගෙන. ඊට පස්සේ මේ යට ඉර මගින් නැත්නම් underscore එක මගින් කරන්නේ තනි අකුරක් තමයි නිරූපණය කරන්නේ. එතන මේ පහළ තියෙන උදාහරණයේදී select තරුව asterisk from customer where customer name like කියලා S අකුර පාවිච්චි කරලා ඊට පස්සේ මම දාලා තියෙනවා underscore එතකොට දාලා තියෙනවා 3ක්. හරිනේ. එතකොට underscore 3ක් දාලා තියෙනවා. S අකුරත් එක්ක underscore 3කින් එන්නේ. එතකොට S අකුරකින් පටන් ගන්න අකුරු 4ක වචනයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක වචනයක් අපිට සොයා ගන්න පුළුවන්. මෙතනදී නම් customer name එකක් නේ. එතකොට අපි search කරන නම S අකුරෙන් පටන්ගෙන අකුරු 4කට වැඩි. ඒ කියන්නේ S අකුරත් එක්ක අකුරු 4කට වැඩි නම් තමයි අපිට output එකෙන් පෙන්වන්නේ. එතකොට අපි හිතමු සාම කියලා නමක් තිබුණා කියලා SAMA කියලා. එතකොට අන්න ඒ නම අකුරු 4කින් යුක්ත වෙනව නේද? SAMA. එතකොට S අකුරත් හැර තවත් අකුරු 3ක් තියෙන්නේ. එතකොට අකුරු 4ක් තියෙන හින්දා ඒ නම අයිති වෙනව. නමුත් සෑම් කියලා නමක් තිබුණොත් ඒ නම අපිට සර්ච් එකේදී පෙන්වන්නේ නැහැ. අපි තවදුරටත් මේක ගැන කතා කරොත් මම දාලා තියෙනවා මගේ database customer කියලා database එකෙන් search එකක් මේ like function එක use කරලා තියෙන හැටි බලන්න. select තරුව from customer where first name like S එක ප්‍රතිශත ලකුණ තියෙනවා. එහෙනම් S අකුරෙන් පටන් ගන්න නම්. එතකොට මේ මගේ database එකේ S අකුරෙන් පටන් ගන්න නම් දෙකයි තිබුණේ. අන්න ඒ නම් දෙකම මට මෙතනදී පෙන්වලා තියෙනවා. ඊට පස්සේ මම කරලා තියෙනවා පහළ මේ තියෙන තැනදී select එකක් දාලා තියෙනවා. එතනදී බලන්න first name like S අකුරෙන් පටන්ගෙන underscore දාලා තියෙනවා. මම මෙතනදී underscore 7ක් එන විදියට තමයි දාලා තියෙන්නේ. එතකොට මේ සමන්ත කියන නමේ SAMANTHA කියන නමේ ඔයාලට බලා ගන්න පුළුවන් 1 2 3 4 5 6 7 8ක්. එතකොට underscore 7ක් සහ S අකුරත් එක්ක හින්දා අකුරු 8ක නමක් පමණයි මෙතනදී පෙන්වන්නේ. ඒක නිසා මේ සමීර කියන නම මෙතනදී පෙන්වන්නේ නැහැ. මම අර underscore එකකින් නිශ්චිතවම අකුරක් නිරූපණය කරන්න අකුරු සංඛ්‍යාව නිරූපණය කරන්න උත්සාහ කරලා තියෙන නිසා. ඊට පස්සේ අපි බලන්න හදන්නේ මේ join කියන එක ගැන. ඇත්තටම මේ join කියන එක ටිකක් සංකීර්ණ විස්තර කරන මාතෘකාවක්. මම මෙතනදී එච්චරම තොරතුරු මට්ටමට යන්නේ නැහැ. අපි බලමු මේ join එක මම මේ පොඩි රූප සටහනකින් පෙන්නලා තියෙනවා. මෙතනදී මේ join වර්ග ගත්තට පස්සේ inner join, left outer join, right outer join කියලා join වර්ග කිහිපයක් තියෙනවා. මෙතනදී මම කතා කරන්න හදන්නේ මේ පොදුවේ අපි කතා කරන join එක මේකට inner join එහෙම නැත්නම් join එක කියලා කියන්න පුළුවන්. ඔයාලට පේනවා මේ table දෙකේම ඡේදනය හරහා ලැබෙන මේ පොදු කොටස තමයි මේ කොළ පාටින් දක්වලා තියෙන්නේ. එතකොට මේකෙන් අපිට කියන්න තියෙන්නේ join එකෙන් අපිට ලැබෙන්නේ වගු දෙකෙහිම ගැළපෙන අගයන් සහිත කොටස තමයි output එක හැටියට ලැබෙන්නේ කියලා. ඒ වගේම මේ join කරද්දී අපි දන්නවා table දෙකක් සම්බන්ධ කරන්න පාවිච්චි කරන field එකට අපි කිව්වා foreign key එක කියලා. එතකොට foreign key primary key සම්බන්ධතාවය මත තමයි මෙන්න මේ join එකේ අපිට පුළුවන් වෙන්නේ ගැළපෙන අගයන් මොනවද කියලා තෝරගන්න. ඉතින් මම මේ ලියලා තියෙන command එක දිහා චුට්ටක් බලන්න. select
මම බලන්න මේ මෙතනදී පාවිච්චි කරලා තියෙන විදිය මේක තියෙනවා orders.order.id කියලා. එතකොට ඒකෙන් කියන්න හේතුව එහෙම වෙන්න හේතුව තමයි අපි මෙතනදී join එකකදී table දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එක table එකක් තමයි order table එක, අනිත් table එක තමයි customer කියන table එක. එතකොට මේ table දෙකෙන්ම අපි දත්ත ගන්න හින්දා නැත්නම් මේ fields පාවිච්චි කරන හින්දා orders.order.id කියලා තියෙන්නේ select කරලා තියෙනවා මුලින්ම order table එකේ order id. ඊට පස්සේ තියෙනවා customers.customer name කියලා. customer table එකෙන් customer name අරන් තියෙනවා. orders table එකෙන් order date අරන් තියෙනවා. ඒකින්ද මේ table එකේ නම කියලා dot දාලා තියෙන්නේ. ඊට පස්සේ ඒකේ තියෙන ශේෂ්ත්‍රය අපි පාවිච්චි කරන ශේෂ්ත්‍රය. ඒකින් තමයි orders.order.id customers.customer name ඔය විදිහට යන්නේ. ඊට පස්සේ from කියලා දාලා අපි ප්‍රධාන මේ කතා කරන table එක වෙන්නේ එතකොට order table එක. එතකොට from orders මේ කියන order table එක. ඊට පස්සේ inner join කියලා දාලා තියෙනවා. මේක join කියන වචනේ ඔයාලට පාවිච්චි කරන්නත් පුළුවන්. inner join පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකින්ද එතනදී මතක තියාගන්න join කියලා තිබ්බත් inner join කියලා තිබ්බත් සිද්ධ වෙන්නේ මේ පොදු ප්‍රදේශය තෝරා දීමක් තමයි, නැත්නම් පොදු දත්ත ටික තෝරා දීමක් තමයි කියලා. inner join customers. දැන් ඔන්න බලන්න මොන table දෙකද join උනේ කියලා ඔයාලට මේකෙන් තේරුම් ගන්න පුළුවන්. join උනේ orders table එක සහ customers table එක. බලන්න ඒක දැන් දක්වලා තියෙන හැටි. select කියලා අපි තෝරගන්න ඕන නැත්නම් එළියට නිරූපණය කරන්න ඕන field ටික තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට orders, order id, customer name, order date කියන ඒවා තමයි අපේ table එකේ එළියට output එකේදී පෙන්වන්නේ. ඊට පස්සේ from orders inner join කියලා දාලා තියෙනවා. මොන table එකත් එක්ක join වෙන්නේ? customer table එකත් එක්ක. on කියලා දාලා තියෙනවා මොන සමාන වෙන ඒවද කියලා. කොහොමද සමාන වෙන එක දක්වලා තියෙන්නේ? orders.customer id සමානයි customers.customer id කියලා. එතකොට බලන්න order කියන table එකේදී customer id කියලා කියන්නේ ආගන්තුක යතුරක්. customers කියන table එකේදී customer id කියලා කියන්නේ ප්‍රාථමික යතුරක්. එතකොට මෙන්න මේ on කියලා දාලා අපි කරන්නේ මේ වගු දෙකෙහි ආගන්තුක යතුර හා ප්‍රාථමික යතුර අතර සම්බන්ධතාවය ඇති කිරීම තමයි. ඉතින් ඔන්න ඔය විදියට අපිට join එකක් execute කරන්න පුළුවන්. අපිට ප්‍රතිදානයේ හැටියට ලැබෙනවා. එතකොට මෙන්න මේ join කිරීම සඳහා භාවිතා කරන වගු දෙකේම පොදු කොටස නැත්නම් මේ දෙකේම ගැළපෙන අගයන් තමයි අපිට පිටතට ප්‍රතිදානයේ හැටියට ලැබෙන්නේ. ඉතින් ඔන්න එහෙනම් අපි දැන් මේ කතා කරපු query එක ගැන මම run කරලා තියෙන හැටි බලන්න. මෙතනදී මම පාවිච්චි කරලා තියෙනවා order කියන table එක නැත්නම් order details කියන table එක. ඒක තමයි මේ select order details කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ මම customer කියන table එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට customer table එකේ customer id තමයි ප්‍රාථමික යතුර. order details එකේදී ඒක foreign key එකක් හැටියට පාවිච්චි වෙනවා customer id කියන එක. එතකොට එන්නේ දෙන්න අතර සම්බන්ධතාවය ගොඩනගලා මට බලා ගන්න පුළුවන් වෙනවා මේ වගුව නැත්නම් මේ ප්‍රතිදානයෙන් මොන customers ලද එහෙම නැත්නම් customers ලගේ first name ටික බලා ගන්න පුළුවන් orders දාපු. එතකොට මම අර select එකේ උඩම දාපු order id, order date, customer id, first name කියන ඒවා ටික මම තෝරලා තියෙනවා පිටතට පෙන්වන ශේෂ්ත්‍රයන් හැටියට. එතකොට මේ වගුව හරහා අපිට පුළුවන් වෙලා තියෙනවා වගු දෙකක දත්ත සම්බන්ධ කරන්න. කොහොමද වගු දෙකක දත්ත සම්බන්ධ වෙලා තියෙන්නේ? ඒ කියන්නේ දැන් බලන්න මේ order details කියන වගුවේ පුතේ first name කියන එක නැහැ. customer ගේ නම නැහැ. customer id එක විතරයි තියෙන්නේ. හැබැයි අපිට මේ වගු දෙක එකතු කිරීම හරහා අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා orders දාපු customers ලගේ නම්. එතකොට අන්න ඒ orders දාපු අයගේ විතරක් නම් බලා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මෙන්න මේ join කිරීම හරහා තමයි. ඉතින් මේක සාමාන්‍ය ටිකක් සංකීර්ණ query එකක්. ඉතින් සංකීර්ණ කිව්වට එච්චරම අපි බය වෙන්න ඕන නැහැ. නමුත් ඔයාට මේ සංකල්පය සරලව තෝරා ගැනීම හරහා මේක කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔන්න ඔය විදිහට අපි මේ කතා කරා මේ අපි කතා කරපු SQL පාඩමේ ගොඩක් commands
සෙට් එකක් කතා කරා. ඒ වගේම මම ටිකක් වේගෙන් මේක කරගෙන ගියා. ඔයාට පුළුවන් වෙන්න ඕනේ එතකොට මේක නතර කර ඔයා අදාළ කමාන්ඩ් ලියලා බලන්න එක්සිකියුට් කරලා කොහොමද ඔයාට මේක ලැබෙන්නේ කියලා. එතකොට ඔයා තනියෙන්ම මේක ටයිප් කරොත් තමයි ඔයාට මේ කමාන්ඩ්ස් මතක තියෙන්නේ. එතකොට කරනකොට ගොඩක් වැරදි නැත්තම් එරර්ස් එන්න පුළුවන්. ඉතින් ඒ වයින් තමන්ගේ උනන්දුව උත්සාහය අඩු කරගන්න නැතුව ඉස්සරහට කරගෙන ගියොත් ඔයාට මේ A level ICT පේපර් එකේ එන SQL වලින් එන ඕනෑම ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. එහෙමනම් මේ කොටසත් එක්ක මම මගේ පාඩම මෙතනින් නතර කරනවා.